මේ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලගේ විද්‍යුත් රසායනය සම්බන්ධ MCQ ප්‍රශ්න ටික 2015 සිට 2019 දක්වා. ඉතින් අපි බලමු මුලින්ම මොනවද මම කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න ටික. 2019 15 වන ප්‍රශ්නය, 2018 27 වන ප්‍රශ්නය, 2017 18 වන ප්‍රශ්නය, 2016 19 වන ප්‍රශ්නය, 2015 19යි 28යි. ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම 2015න් පටන් ගමු. 2015 19 වන ප්‍රශ්නය. කාමර උෂ්ණත්වයේදී පහත සඳහන් විද්‍යුත් රසායනික කෝෂයෙහි විභවය සහ කෝෂ ප්‍රතික්‍රියාව පිළිවෙලින් වනුයේ. ඉතින් මොක තමයි ප්‍රශ්නේ? හරි. ඉතින් අපි බලමු අපිට අංකණයක් දුන්නට පස්සේ අපිට අවශ්‍ය දත්ත ටික කොහොමද ගන්න කියලා. හරි. මුලින්ම දැන් ඔයාගේ අංකණය දිහා බැලුවට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාට ඉරි දෙකක් එක ළඟ පේනවා. හරිද? ඉරි දෙකක් එක ළඟ පේන්න තියෙනවා. ඒකෙන් තමයි ඔයාගේ ප්‍රතික්‍රියාව දෙකට බෙදෙන්නේ. ඉතින් එතනින් දෙකට බෙදුනට පස්සේ ඒකෙන් වම් පස මෙන්න මේ පැත්තේ තියෙන්නේ ඔයාගේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. හරිද? ඉරි දෙක මැදින් දෙකට බෙදන්න. එතකොට ඒකෙන් වම් පසින් ඔයාට තියෙන්නේ ඇනෝඩේ ප්‍රතික්‍රියාව, දකුණු පසින් ඔයාට තියෙන්නේ කැතෝඩේ ප්‍රතික්‍රියාව. හරිද? හරිම සරලයි. මේ පැත්තේ ඇනෝඩේ, මේ පැත්තේ කැතෝඩේ. ඒක තමයි මේ දීලා තියෙන්නේ. හරිද? ඉතින් මේක මේ දීලා තියෙන්නම කෙලින්ම ප්‍රතික්‍රියාව තමයි. හරිද? ඒකට මේ KCl කියලා කියන්නේ අර ඔයාගේ ලවණ සේතුව. ඒ වගේ එකක් කොහොමද දකින්න පුළුවන්? එක්ක මැදින් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ කෙළවරෙන් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ කෙළවරෙන් තියෙන්න පුළුවන්. ඒකේ අදාළත්වයක් නැහැ අපේ ප්‍රතික්‍රියාවට. ඒක ලවණයක් KCl, ප්ලැටිනම් වගේ තියෙන හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා නම් ඉතින් ඒ වගේ එකක් වට දකින්න පුළුවන් ඔයාගේ අංකණයේදී. ඒක අපේ ගානට ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මේ දීලා තියෙන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. මොකද්ද වගේ ඇනෝඩ ප්‍රතික්‍රියාව? සිල්වර් ක්ලෝරයිඩ් වෙනවා. ඒක තමයි ප්‍රතික්‍රියාව. හරිම ලේසි මේ අංකණයෙන් ඔයාට උත්තර ගන්න. සිල්වර් ක්ලෝරයිඩ් තමයි වෙන්නේ. වගේ ඇනෝඩේදී සිල්වර් ක්ලෝරයිඩ් තමයි වෙන්නේ. එලෙසම කැතෝඩේදී සිල්වර් වෙනවා. ඒ පිළිවෙලටම ලියාගත්තට පස්සේ ප්‍රතික්‍රියාව තමයි තියෙන්නේ. සිල්වර් වෙන එක තමයි ඔයාගේ කැතෝඩේදී සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ඔයා මේ අංකණය ඇසුරින් උත්තර ගන්නෙ. මුලින්ම ඇනෝඩේ කැතෝඩේ හොයාගත්තා. ඊට පස්සේ ප්‍රතික්‍රියාවත් කෙලින්ම මේගොල්ලෝ ප්‍රතික්‍රියාව තමයි මේ දීලා තියෙන්නේ. සිල්වර් ක්ලෝරයිඩ් වෙනවා. සිල්වර් ක්ලෝරයිඩ් වෙනවා. සිල්වර් වෙනවා. හරිද? ඉතින් මේක තුලිත කරගන්න එක තමයි ඔයා ඊළඟට කරන්න ඕනේ. මොකද ඔයාගෙන් අහන්නේ සම්මත කෝෂ ප්‍රතික්‍රියාව. මොකක්ද ඇත්තටම මේ සම්මත කෝෂ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ? ඇනෝඩ ප්‍රතික්‍රියාවයි කැතෝඩ ප්‍රතික්‍රියාවේ එකතුව. හරිද? සම්මත කෝෂ ප්‍රතික්‍රියාව කියන්නේ යාගේ සම්පූර්ණ ප්‍රතික්‍රියාව. ඇනෝඩේ ප්‍රතික්‍රියාවයි කැතෝඩේ ප්‍රතික්‍රියාවයි ඔය එකට එකතු කරාට පස්සේ ඔයාලට සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව ලබා ගන්න කලින් මේ දෙක තුලිත රසායනික සමීකරණ දෙකක් වෙන්න ඕනේ. නේද? මෙහිම සමීකරණ තියෙන්න බෑනේ. ඒවයි ආරෝපණයි තියෙන සංඝටකයි සියලු දේම ඔයා තුලනය කරන්න ඕනේ. මේ දෙක තමයි ඔයා ඊට පස්සේ එකට එකතු කරන්න ඕනේ. තේරුණාද? ඉතින් අපි මේ දෙක තුලනය කරගමු. මුලින්ම මේක තුලිත කරගමුකෝ. සිල්වර් 1යි ප්‍රශ්නයක් නෑ. මේ පැත්තේ ක්ලෝරින් එකක් තියෙනවා. එහෙනම් මේ පැත්තටත් මට ක්ලෝරින් එකක් දාන්න සිද්ධ වෙනවා. ඉතින් මේක නිකන් Cl විදිහට තියෙන්නේ නැහැ. ඔයා දන්නවා Cl- විදිහට තමයි තියෙන්නේ. මෙතන තියෙන්නේ Cl- නේ. ඒ දෙක එකතු වෙලා හැදිච්ච සංයෝගයක් නෙමෙයි. ඉතින් මම Cl- එකක් මේ පැත්තට දානවා. හරි. දැන් මම මේකේ සංඝටක ටික තුලනය කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ආරෝපණ තුලනය කිරීම. අනිවාර්යයෙන්ම ආරෝපණ තුලන කරන්නත් ඕනේ. හරි. ඒ කියන්නේ දෙපැත්තෙම ආරෝපණ එක සමාන වෙන්න ඕනේ. මේ පැත්තේ ආරෝපණය ගත්තොත් එimhe මෙයාගේ ආරෝපණය බිඳුවයි, මෙයාගේ ආරෝපණය ඍණ 1යි. මේ පැත්තේ ආරෝපණයක් නැහැ බිඳුවයි. එතකොට මේ පැත්තේ සමස්ත ආරෝපණය ඍණ 1යි, මේ පැත්තේ සමස්ත ආරෝපණය බිඳුවයි. ඉතින් ආරෝපණ සමාන කිරීම සඳහා ඔයාට භාවිතා කර හැකි එකම දේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන භාවිතා කළා තමයි දෙපැත්තේම ආරෝපණ සමාන කරන්න ඕනේ. ඉතින් මේ පැත්තට තවත් ඉලෙක්ට්‍රෝන දැම්මොත් ඍණ ආරෝපණය තවත් වැඩි වෙනවනේ. ඒකින්ද මම මේ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ. එක ඉලෙක්ට්‍රෝනයක් දැම්මොත් එහෙම ඍණ 1යි. එතකොට දෙපැත්තේම දැන් ආරෝපණ ඍණ 1යි. ඉතින් මේක තමයි මගේ එතකොට තුලිත රසායනික සමීකරණය ඇනෝඩේදී සිදුවන. තේරුණාද? ඊළඟට මම
කැතෝඩ ප්‍රතික්‍රියාව තුලනය කරන්න. මේ පැත්තේ සිල් 1යි මේ පැත්තේ සිල් 1යි ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මට තියෙන්නේ ආරෝපණ තුලනය කරන්න. මේ පැත්තේ ආරෝපණය ධන 1යි මෙයාගේ ආරෝපණය 0 නේද? ඉතින් දෙපැත්තේම ආරෝපණ සමාන වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන සමයි මම මේ සඳහා භාවිතා කරන්න ඕනේ. මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයක් දැම්මනම් හරි. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ ඍණ 1යි එකට කැපිලා ගිහලා මේ පැත්තේ ආරෝපණයත් 0 වෙනවා. එතකොට දෙපැත්තේම ආරෝපණය 0යි. ඒ කියන්නේ ආරෝපණ තුලනයක් සිද්ධ වුණා. එතකොට මගේ කැතෝඩයේ සිදුවන මම තුලිත රසායනික සමීකරණය තමයි මේ ලියලා තියෙන්නේ. දැන් මගේ ඇනෝඩයේ ප්‍රතික්‍රියාවයි කැතෝඩයේ ප්‍රතික්‍රියාවයි තියෙනවා. ඊට පස්සේ මට පුළුවන් සම්මත කෝෂ ප්‍රතික්‍රියාව ලබා ගන්න. ඉතින් සම්මත කෝෂ ප්‍රතික්‍රියාව ලබා ගන්න මේ දෙක එකට එකතු කරන්න විතරයි වර කරන්න තියෙන්නේ. හරිද? ඒ දෙක එකට එකතු කරන්න කලින් ඔයා තව දෙයක් බලන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගාන. පළවෙනි ප්‍රතික්‍රියාවේ දෙවෙනි ප්‍රතික්‍රියාවේ සම්බන්ධ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන්න ඕනේ. ඉතින් ඔයා බලන්න ඕන අනිත් කාරණේ තමයි මම කිව්වා වගේ ඉලෙක්ට්‍රෝන ගාන. මේ ප්‍රතික්‍රියා දෙකේම තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන්න ඕනේ. එහෙම සමාන නැත්නම් යම්කිසි සංගුණිකයකින් වැඩි කළා හරි ඔයා ඒ ඉලෙක්ට්‍රෝන ගාන සමාන කරගන්න ඕනේ. ඉතින් මේකෙදී නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකෙත් ඉලෙක්ට්‍රෝන 1යි මේකෙත් ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට මොකද වෙන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන එකට ඒ ඉලෙක්ට්‍රෝනිය කැපිලා යනවා. ඉතින් එහෙම කැපෙන්න තමයි ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන්න ඕනේ. මේ දෙක එකතු කරන්න කලින් ඒක හොඳට බලන්න ඉලෙක්ට්‍රෝන ගාන සමාන කරගෙන තමයි ඔයා මේ දෙක එකට එකතු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ බලුවන් වාට එකතු කරන්න මේකෙන් Cl- ධන සිල්වර් ධන මෙතන තියෙනවා සිල්වර් ප්ලස් වලින් හැදෙනවා සිල්වර් ක්ලෝරයිඩ් ධන සිල්වර්. ඉතින් මේ පැත්තේ සිල් එකක් තියෙනවා මේ පැත්තේ සිල් එකක් තියෙනවා. ඒකට කැපිලා යනවා ඒක. එතකොට වගේ තුලිත රසායනික සමීකරණය වෙන්නේ Cl- ධන Ag+ සිල්වර් ක්ලෝරයිඩ් වෙනවා. මේක තමයි ඔයාගේ කෝෂ ප්‍රතික්‍රියාව. දැන් මම ඒක ගත්ත විදිය තේරුණා නේද? ඉතින් මේ විදිහට තමයි ඔයා කරන්න ඕනේ. එතකොට ඔයාගේ කෝෂ ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේක. ඉතින් ඒ උත්තරේ තියෙන්නේ ඇත්තටම පස්වෙනි එකේ දෙවෙනි එකේ විතරයි. නේද? ඒ විදිය ප්‍රතික්‍රියාවක් වර තියෙන්නේ පස්වෙනි එකේ දෙවෙනි එකේ විතරයි. ඒකින්ද ඔයාට 1යි 3යි 4යි කියන උත්තර තුනම කපලා දාන්න පුළුවන්. හරි. ඊළඟට එයා අහන්නේ කෝෂ විභවය. සමත කෝෂ විභවය තමයි අහන්නේ. ඉතින් ඒක හොයන්න ඔයාලට සූත්‍රයක් තියෙනවා. මොකක්ද ඔයාලා දැනගන්න ඕන සූත්‍රය? E0 සෙල් සමානයි E කැතෝඩ් ඍණ E ඇනෝඩ්. E0 සෙල් කියලා කියන්නේ ඔයාගේ කෝෂයේ සම්මත විභවය. අපෙන් අහන්නේ මෙන්න මේක. E ඇනෝඩ් කියලා E කැතෝඩ් කියලා කියන්නේ කැතෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය. E ඇනෝඩ් කියලා කියන්නේ ඇනෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය. හොඳට මතක තියාගන්න අපේ ප්‍රතික්‍රියාවේ ඔක්සිකරණය සහ ඔක්සිහරණය කියලා දෙයක් සිද්ධ වුණාට මෙතනදී අපි ආදේශ කරන්න දෙකම ඔක්සිහරණ විභවයන්. දෙකම ඔක්සිහරණ විභවයන්. හරිද? ඉතින් ඒක පටලවා ගන්න එපා. මේ සූත්‍රයට අපි ආදේශ කරන්න ඕනේ මේ සමීකරණයට ආදේශ කරන්න ඕනේ සම්මත ඔක්සිහරණ විභවයන්. ඇනෝඩයේදී අපි දන්නවා ඔක්සිකරණය තමයි වෙන්නේ. නමුත් මෙතනදී අපි ආදේශ කරන්නේ සම්මත ඔක්සිහරණ විභවය. මොකද අපිට ගාන දෙන්නේ ඔක්සිහරණ විභවයන් තමයි. අපි අර විද්‍යුත් රසායනික ශ්‍රේණියක් හදලා තියෙන්නේ. ඒකේ තියෙන හැම එකක්ම ඔක්සිහරණ විභවයන්. හරිද? ඉතින් ඔයා මෙතනට ආදේශ කරන්නත් ඕනේ දෙකේම ඔක්සිහරණ විභවයන්. ඉතින් ඒව තමයි මේ ගාන දැන් ඔය දීලා තියෙන්නේ. මොකද මේ E කැතෝඩ් කියලා කියන්නේ අපේ මෙන්න මේක. සිල්වර් ප්ලස් සිල්වර් වෙන එක තමයි කැතෝඩය. ඉතින් ඒකේ ඔයාලට සම්මත ඔක්සිහරණ විභවය ඒගොල්ලෝ දීලා තියෙනවා. ධන 0.76යි. ඊට පස්සේ E ඇනෝඩ් අපේ ඇනෝඩ් කියලා කියන්නේ සිල්වර් ක්ලෝරයිඩ් වෙන එක. ඒකෙත් සම්මත ඔක්සිහරණයේ විභවය දීලා තියෙනවා. ඒක කීයද? ධන 0.22යි. ධන 0.22යි. නේද? ඉතින් මේක සුළු කරාට පස්සේ අපිට එනවා අපේ කෝෂයේ සම්මත විභවය. ඉතින් සම්මත විභවය වෙන්නේ මේ දෙක එකට එකතු කරාම කීයද? සම්මත විභවය වෙන්නේ එතකොට අපේ කීයද? ධන 0.56යි වෝල්ට්. තේරුණාද? එතකොට අපේ උත්තරේ වෙන්නේ දෙවෙනි එක. ඉතින් මේ විදිහට තමයි කෝෂ අංකනයක් දුන්නොත් එහෙම ඔයා ගාන කරන්න ඕනේ. මේ පේපර් එකේම 28 වෙනි ප්‍රශ්නය කැඩ්මියම් 2+ සහ සින්ක් 2+ ඉලෙක්ට්‍රෝන සහිත ගැල්වානීය කෝෂයක් සඳහා පහත කිනම් ප්‍රකාශය අසත්‍ය වේද?
ඒගොල්ලන්ගේ සම්මත ඔක්සිහරණ විභවයනුත් දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ කරන්න කොහොමද? දැන් ඉස්සෙල්ලා අපි කරේ කෝෂාංකනයක් දුන්නට පස්සේ කොහොමද ගණනක් කරන්නේ කියලා. එතකොට මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ සම්මත ඔක්සිහරණ විභවයන්. ඔයගේ ඉලෙක්ට්‍රෝඩ දෙකේ සම්මත ඔක්සිහරණ විභවයන් තමයි දීලා තියෙන්නේ. එතකොට මේ වගේ එක අපි කොහොමද අපේ කැතෝඩය යනෝඩයයි හොයාගන්නේ? මෙහෙමයි. සම්මත ඔක්සිහරණ විභවයන් දුන්නට පස්සේ ඒ වයින් වඩාත්ම ධනාගය තියෙන එක තමයි කැතෝඩය. වඩාත්ම ධනාගය කැතෝඩය. ඉතින් මෙතන ඍණ 0.4යි ඍණ 0.76යි. මේ දෙකෙන් වඩාත්ම ධනාගය වෙන්නේ අඩු ඍණාගයක් තියෙන එක. නේද? ඉතින් අපේ අඩු ඍණාගයක් තියෙන්නේ මේකනේ ඍණ 0.4යි බිඳුව. එහෙනම් මේක තමයි වඩාත්ම ධනාගය. එහෙමනම් මේක තමයි අපේ කැතෝඩය. අනිත් එක තමයි ඇනෝඩය. තේරුණාද? සම්මත විභවයන් දුන්නාම සම්මත ඔක්සිහරණ විභවයන් දුන්නට පස්සේ ඔයා කැතෝඩයයි ඇනෝඩයයි හොයාගන්නේ ඒ විදිහට. හරිද? හරි. එතකොට මොකද අනිත් කාරණේ ඔයා දැනගෙන ඉන්න ඕනේ. කැතෝඩයේදී ඔයාගේ සිද්ධ වන්නේ ඔක්සිහරණයක්. ඇනෝඩයේදී ඔයාගේ සිද්ධ වන්නේ ඔක්සිකරණයක්. ඒක කොහෙටවත් වෙනස් වෙන්නේ නැහැ. මොන කෝෂය ගත්තත් ඇනෝඩයේදී ඔක්සිකරණය, කැතෝඩයේදී ඔක්සිහරණය. හරිද? ඊට පස්සේ ඔයා කොහොමද මේ වගේ සිදුවන ප්‍රතික්‍රියා මේ ඇසුරෙන් ලියාගන්නේ? කියන්නේ කැතෝඩයේදී සිද්ධ වන ප්‍රතික්‍රියාව මොකද්ද? ඇනෝඩයේදී සිද්ධ වන ප්‍රතික්‍රියාව. අපිට දැන් තියෙන්නේ සම්මත ඔක්සිහරණ විභවයන් ටික විතරයි. හරි. දැන් මුලින්ම මම ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වල ලියන විදිය කියලා දුන්නොත් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඇනෝඩයේදී සිද්ධ වෙන්නේ. නේද? මොකද්ද මේ ඔක්සිකරණය කියලා කියන්නේ? ඔක්සිකරණය කියලා කියන්නේ ඔක්සිකරණ අංකය වැඩිවීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ. ඔක්සිකරණ අංකය වැඩිවීම. ඔක්සිහරණය කියලා කියන්නේ ඔක්සිකරණ අංකයේ අඩුවීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ. ඔක්සිකරණ අංකය අඩු වෙන්නයි ඕනේ. ඉතින් දැන් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම ඒකෙදී ඔක්සිකරණ අංකයේ වැඩිවීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ. හරි. කොහොමද අපි ඒක ලියාගන්නේ? ඔයාලට පුළුවන් ඔයාගේ මේ සම්මත ඔක්සිහරණ විභවය ඇසුරෙන් ඔයාලට ඔක්සිකරණයේ ලේසියෙන්ම ලියාගන්න. ඔයාගේ සම්මත ඔක්සිකරණ විභවයේ තියෙනවනේ යම්කිසි සංඝටක දෙකක්. ඒ දෙක තමයි ඔයාගේ ප්‍රතික්‍රියාවේ තියෙන්නේ. හරිද? දැන් මේක ගත්තොත් එහෙම සින්ක් එක ගත්තොත් එහෙම zinc 2+ තියෙනවා. අනිත් පැත්තේ සින්ක් තියෙනවා. මෙන්න මේ දෙක අතර තමයි ඔයාගේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ zinc 2+ සහ සින්ක්. දැන් මෙයාගේ ඔක්සිකරණ අංකය කීයද? ධන 2යි. සින්ක් වල ඔක්සිකරණ අංකය 0යි. නේද? ඉතින් මගේ ඔක්සිකරණයක් නේ දැන් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් ඔක්සිකරණ අංකය වැඩි වෙන පැත්තට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. වැඩි වෙන පැත්තට කියලා කියන්නේ බිඳුවේ සිට ධන 2 දක්වා. නේද? බිඳුවේ ඉඳන් ධන 2 දක්වා ගියොත් තමයි ඔක්සිකරණ අංකය වැඩි වෙන්නේ. ඒ කියන්නේ වගේ ඇනෝඩයේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තමයි zinc වල ඉඳලා zinc 2+ වලට යනවා. තේරුණාද? එතකොට තමයි මගේ ඔක්සිකරණ අංකය වැඩි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයා සම්මත ඔක්සිහරණ විභවය භාවිතා කරලා ඉවර වෙලා ඔයාගේ ප්‍රතික්‍රියාව ලියාගත්තේ. දැන් මේක තුල්ත රසායනික ප්‍රතික්‍රියාව නෙවෙයිනේ. මම කිව්වා තුල්ත රසායනික ප්‍රතික්‍රියාව වෙන නම් ආරෝපණ තුල්ත කිරීමත් සිද්ධ කරන්න ඕනේ. මේ පැත්තේ ආරෝපණය ධන 2යි, මේ පැත්තේ ආරෝපණය 0යි. නේද? ඉතින් මම ඉලෙක්ට්‍රෝන භාවිතා කරලා තමයි මාගේ ආරෝපණ තුල්ත කරගන්න ඕනේ. ඉතින් මම මේ පැත්තට 2යි ඉලෙක්ට්‍රෝන දැම්මට පස්සේ මේ ධන 2ට මේ ඍණ 2 කැපිලා ගිහිල්ලා මේකත් බිඳුව වෙලා මගේ ආරෝපණ දෙක තුලිත වෙනවා. එතකොට මගේ ඇනෝඩයේ සිදුවන තුල්ත රසායනික ප්‍රතික්‍රියාව තමයි zinc 2+ වෙන එක. හරිද? එලෙසම මට ඔක්සිහරණයක් ලියා ගන්න පුළුවන්. ඔක්සිහරණ ප්‍රතික්‍රියාවේදී මගේ තියෙන ප්‍රභේද දෙක හොයාගන්නේ මම ඔක්සිහරණ සම්මත ඔක්සිහරණ විභවය ඇසුරෙන්. සම්මත ඔක්සිහරණ විභවය ඇසුරෙන් තමයි මම එයාගේ ප්‍රභේද දෙක හොයාගන්නේ. ඉතින් මේකේ වර පේනවා එක පැත්තක කැඩ්මියම් 2+ අනිත් පැත්තේ කැඩ්මියම්. ඉතින් මේ දෙක අතර තමයි ඒ කියන්නේ මගේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මෙයාගේ ඔක්සිකරණ අංකය මේ ධන 2යි, කැඩ්මියම් 2 ධනයිනේ, කැඩ්මියම් වල නම් 0යි. හරිද? එතකොට මගේ ඔක්සිහරණයක් සිද්ධ වෙන්න ඕනේ. මම කිව්වා ඔක්සිහරණයක් කියන්නේ මොකද්ද? ඔක්සිකරණ අංකය අඩු වෙන්න ඕනේ. අඩු වෙන පැත්තට තමයි ඔයාගේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ධන 2 සිට 0 දක්වා යෑම තමයි සිද්ධ වෙන්න ඕනේ. එතකොට ඔයාගේ ඔක්සිකරණ අංකය අඩු වෙන්නේ. එහෙනම් ඔයාගේ ප්‍රතික්‍රියාව කැඩ්මියම් 2 ධනයිනේ කැඩ්මියම් වෙනවා. නේද? ඒක තමයි ඔයාගේ ප්‍රතික්‍රියාව. ධන 2 සිට 0 දක්වා යෑම තමයි ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. හරි. දැන් අපි ආරෝපණ තුලිත කරොත් එහෙම මෙතන ධන 2යි මෙතන 0යි. මෙතන ධන 2යි මෙතන 0යි.
එහෙමනම් මට මෙතන 2 ඉලෙක්ට්‍රෝන දැම්මට පස්සේ ඒ ධන දෙකට මීරින් දෙක කැපිලා ගිහලා දෙපැත්තෙම බිඳුව වෙනවා. හරිද? 2 ඉලෙක්ට්‍රෝන දැම්මට පස්සේ මේක තමයි මගේ තුලිත රසායනික කැතෝඩයේ සිද්ධ වන ප්‍රතික්‍රියාව. ඉතින් මේක තමයි මේකේ කතන්දරේ. මම දැන් ඇනෝඩ කැතෝඩ හොයාගත්තා, ඔක්සිජන් ඔක්සිකරණය වෙන්නේ කාගෙද කියලා හොයාගත්තා. ඒ ඇසුරින් මගේ ප්‍රතික්‍රියා දෙකත් මට ලියා ගන්න පුළුවන් වුණා. ඉතින් මේව දුන්නට පස්සේ මෙතනට වෙනකම් මට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් අපි උත්තර ටික බලමුකෝ. පළවෙනි එක සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ ඇනෝඩයේ වේ. ඔව් අපි ඒක හොයාගත්තනේ. සින්ක් ඉලෙක්ට්‍රෝඩය තමයි අපේ ඇනෝඩයේ වෙන්නේ. ඉතින් ඒකින්ද පළවෙනි ප්‍රකාශය සත්‍යයි. දෙවෙනි එක බාහිර පරිපථයක් කරහා සම්බන්ධ කළ විට සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ සිට කැඩ්මියම් ඉලෙක්ට්‍රෝඩය දක්වා ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. දැන් අපි කෝෂය ගැන හිතුවොත් එහෙම සින්ක් සහ කැඩ්මියම් මේ විදිහට තියෙනවානේ. හරි. එතකොට යා කියන්නේ සින්ක් වල ඉඳන් කැඩ්මියම් දක්වා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියලා. මොකද දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ සින්ක් නම් සින්ක් 2+ වෙනවා. හරිද? මේ කියන්නේ සින්ක් කියන්නේ මේකට අයනයක් නෑ. එහෙනම් මේක ඝන සින්ක්. නේද? ඝන සින්ක් සින්ක් 2+ වෙනවා. සින්ක් 2+ කියලා කියන්නේ අයනයක්. එහෙනම් එයා ද්‍රාවණයට තමයි යන්න ඕනේ. ඝන සින්ක් තියෙන කොහොමද අපේ ඉලෙක්ට්‍රෝඩය? මේ ඉලෙක්ට්‍රෝඩයේ තියෙන ඝන සින්ක් 2+ වෙලා ද්‍රාවණයට පනිනවා. නේද? ද්‍රාවණයට පනිනවා. ඒත් එක්කම ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. හරිද? ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක මෙන්න මේ ආකාරයෙන් මේ පැත්තට ගමන් කරනවා. මොකද මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගහණය වැඩි වෙනවනේ. ඉලෙක්ට්‍රෝන පිට කරලා මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝන දැන් ගොඩක් තියෙනවා. ඉතින් මේ බාහිර පරිපථයක් ඔස්සේ සම්බන්ධ කරාම ඒක ධාරාවක් විදිහට අනිත් එකට ගමන් කරනවා. ඉතින් ඕක තමයි සිද්ධ වෙන්නේ. දැන් කැඩ්මියම් ගත්තොත් එහෙම කැඩ්මියම් 2 ධන අයනය. මේක අයනයක්නේ. අයනයක් නම් ඒක අපි මේ ජලීය ද්‍රාවණයේ තමයි කැඩ්මියම් 2 ධන අයනය තියෙන්නේ. එතකොට මේ කැඩ්මියම් 2 ධන අයනයේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගන්නවා. මෙයා මේ එවනු ලබන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන තමයි මේ කැඩ්මියම් 2+ කැඩ්මියම් වෙලා අපගේ මේ ඉලෙක්ට්‍රෝඩයේ ඝන විදිහට කැඩ්මියම් තැන්පත් වෙනවා. ඕක තමයි මේක ඇතුලේ සිද්ධ වෙන්නේ. හරිද? හැමතිස්සෙම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවානේ. ඉලෙක්ට්‍රෝන පිට කරාම ඒක අනිත් ඉලෙක්ට්‍රෝඩය දක්වා ගමන් කරනවා. ඒ ගමන් කරන ඉලෙක්ට්‍රෝන වලින් තමයි ඔක්සිකරණ ප්‍රතික්‍රියාවය සිද්ධ කරගන්නේ. ඉතින් ඕක තමයි කතන්දරේ. ඉතින් එයා කියන ප්‍රකාශය සත්‍යයි. මොකද සින්ක් වල ඉඳලා කැඩ්මියම් දක්වා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. එම නිසා අපගේ දෙවන ප්‍රකාශයත් සත්‍ය වෙලා යනවා. තුන්වන ප්‍රකාශය කෝෂීය ක්‍රියා කරන විට සින්ක් ඉලෙක්ට්‍රෝඩය මත ඔක්සිහරණය සිදුවේ. ඉතින් බලන්නකො අපි සින්ක් කියන්නේ ඇනෝඩේ නම් ඇනෝඩේ මත ඔක්සිහරණයක් නෙවෙයිනේ සිද්ධ වෙන්නේ. ඇනෝඩේ මත ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින්ද අපේ තුන්වෙනි ප්‍රකාශයත් අසත්‍ය වෙලා යනවා. හතරවෙනි එක තුන්වෙනි ප්‍රකාශය අසත්‍ය කියලා කියන්නේ ඒක තමයි අපේ උත්තරේ. මොකද අහන්නේ අසත්‍ය කියන්නේ. ඒ කියන්නේ 28 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. ඊළඟට හතරවෙනි එක ගත්තොත් කෝෂයේ ක්‍රියා කරන විට කැඩ්මියම් 2+ සාන්ද්‍රණය අඩු වේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේම මොකද්ද දැන් වෙන්නේ? ද්‍රාවණයේ තියෙන කැඩ්මියම් 2+ ඉලෙක්ට්‍රෝන අරගෙන කැඩ්මියම් බවට පත්වීම තමයි ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. එතකොට අපේ ද්‍රාවණයේ තියෙන කැඩ්මියම් 2+ අඩු වෙනවා. එහෙම අඩු වෙලා ඒක කැඩ්මියම් විදිහට තැන්පත් වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම වෙන්නේ. ඉතින් එයා කියන හතරවෙනි ප්‍රකාශයේ සත්‍යයි කැඩ්මියම් 2+ සාන්ද්‍රණය අඩු වෙනවා. පස්වෙනි එක එලෙසම සින්ක් 2+ සාන්ද්‍රණය වැඩි වේ. ඉතින් ඒකත් සත්‍යයි. මොකද අපේ ඝන සින්ක් ඉලෙක්ට්‍රෝඩය සින්ක් 2+ විදිහට ද්‍රාවණයට එකතු වෙනවා. එතකොට සින්ක් 2+ සාන්ද්‍රණය ඉහළ යනවා. ඉතින් අපේ පස්වෙනි ප්‍රකාශය සත්‍ය වෙනවා. ඉතින් 28 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. හරි. එතකොට එයා අපිට කෝෂ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට දීලා තියෙනවා. M නම් M3+ වෙනවා. සිල්වර් ප්ලස් නම් සිල්වර් වෙනවා. හරිද? එතකොට මේ මොකද්ද මේ දීලා තියෙන්නේ? සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව. සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව කියලා අපි කියන්නේ මොකද්ද? ඇනෝඩය සහ කැතෝඩය දෙකේදීම සිදුවන ප්‍රතික්‍රියාවල එකතුව තමයි මෙයා මේ දීලා තියෙන්නේ. දැන් මෙතන E0 සෙල් කියලා කියන්නේ ඔයාලට සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාවේ විභවය. නේද? කෝෂ ප්‍රතික්‍රියාවේ විභවය තමයි මේ 2.46 කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හොයනවනේ සූත්‍රයකට දාලා E0 සෙල් සමානයි E කැතෝඩ් ඍණ E ඇනෝඩ් කියලා. එතකොට මේ කෝෂයේ කෝෂයේ සම්මත විභවයනේ. ඒ සම්මත විභවය තමයි
මෙන්න මේ 2.4යි 6යි කියලා දීලා තියෙන්නේ. මුලින්ම ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? මේ ප්‍රතික්‍රියාවේ සම්මත විභවය 2.4යි 6යි. හරි. ඊට පස්සේ අපි දැන් අපේ ඇනෝඩයයි කැතෝඩයයි හඳුනා ගමු. ඇනෝඩයයි කැතෝඩයයි හඳුනා ගන්න කොහොමද? ඇනෝඩේ මුලින්ම ගත්තොත් එහෙම ඇනෝඩේදී තමයි ඔක්සිකරණාංකය වැඩි වෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. ඔක්සිකරණාංකය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔක්සිකරණයක් වෙන්න ඕනේ ඔයගේ ඇනෝඩේදී. ඉතින් අපි ගත්තොත් එහෙම M වල ඔක්සිකරණාංකය 0යි M ධන 3 ඔක්සිකරණාංකය ධන 3යි නේද? සිවුල ප්ලස් වල ඔක්සිකරණාංකය ධන 1යි සිවුල වල ඔක්සිකරණාංකය 0යි. එතකොට ඔක්සිකරණාංකය වැඩි වෙලා තියෙන මොන ප්‍රභේදයේද? M වල. 0 සිට ධන 3 දක්වා ගිහිල්ලා තියෙනවා. එහෙමනම් මේකේ ඔක්සිකරණය වෙලා තියෙන්නේ මෙයා. නේද? 0 සිට ධන 3 දක්වා ගියා කියන්නේ එයා ඔක්සිකරණය වුණා. ඉතින් ඔක්සිකරණය වුණා නම් එයා තමයි අපේ ඇනෝඩය වෙන්නේ. හරිද? එතකොට අපි සිල්වර් වලට මොකද වෙලා තියෙන්නේ? එයාගේ ඔක්සිකරණාංකය ධන 1යි සිල්වර් වල ඔක්සිකරණාංකය 0යි ධන 1 සිට 0 දක්වා කියලා කියන්නේ ඔක්සිකරණාංකය අඩු වෙලා. ධන 1 සිට 0 දක්වා ඔක්සිකරණාංකය අඩු වෙලා ඒ කියන්නේ ඔක්සිහරණයක්. ඉතින් අපි ඔක්සිහරණය වෙන්නේ අනිවාර්යයෙන්ම කැතෝඩයේ. ඉතින් අපි දැන් මේ ප්‍රතික්‍රියාවේ ඇනෝඩයයි කැතෝඩයයි හොයාගත්තා. එතකොට ඔයා අපෙන් අහන්නේ මොකද්ද? M3+ MV මේ ප්‍රතික්‍රියාවේ සම්මත ඔක්සිහරණ විභවය. මොකද M3+ M වෙනවා කියන ඔක්සිහරණයක් නේද? මෙතන ධන 3යි මෙතන 0යි. ධන 3 සිට 0 දක්වා ඔක්සිකරණාංකය අඩු වෙනවා. ඒ කියන්නේ මේ M වල ඔක්සිහරණ ප්‍රතික්‍රියාවේ සම්මත ඔක්සිහරණ විභවය තමයි මෙයා මේ අහන්නේ. ඉතින් අපි සූත්‍රය ගත්තොත් එහෙම අපිට තියෙන සමීකරණය ගත්තොත් එහෙම මෙන්න මේ කෝෂ ප්‍රතික්‍රියාවේ කෝෂ විභවය සමාන වෙන්නේ E කැතෝඩ්. මොකද මේ E කැතෝඩ් කියන එකේ තේරුම කැතෝඩයේ ඔක්සිහරණ විභවය. කැතෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය. මේක ඇනෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය. නේද? ඒක පටලවා ගන්න එපා. දැන් M වෙන්නේ ඔක්සිකරණයක්, සිල්ව වෙන්නේ ඔක්සිහරණයක්. ඇත්තටම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ඒක. නමුත් අපි ගණන් හදනකොට ආදේශ කරන්නේ අපේ සමීකරණයට ආදේශ කරන්නේ දෙදෙනාගේම සම්මත ඔක්සිහරණ විභවයන්. හරිද? ඒ කියන්නේ දෙන්නම ඔක්සිහරණය වීම සඳහා අවශ්‍ය විභවය තමයි මෙතන ආදේශ කරන්නේ. ඒක පටලවා ගන්න එපා. ඒකයි මෙයා මෙතන මේ අහන්නේ M3+ M. M3+ M වෙනවා කියන්නේ එයා ඔක්සිහරණය වෙනවා. එයා ඔක්සිහරණය වීම සඳහා අපිට තියෙන විභවය තමයි එයා අහන්නේ. තේරුණාද? ඒ කියන්නේ දැන් අපි ඇනෝඩය ගත්තොත් එහෙම අපේ ඇනෝඩය ඇත්තටම ඔක්සිකරණයක් තමයි වෙන්නේ M3+ වෙනවයි කියලා. නමුත් අපි මෙතන ආදේශ කරන්නේ හොඳට මතක තියාගන්න සම්මත ඔක්සිහරණ විභවය. ඒගොල්ලෝ අපිට දත්තයක් විදිහට දෙන සම්මත ඔක්සිහරණ විභවය තමයි අපි ඇනෝඩය විදිහට මෙතන ආදේශ කරන්නේ. එලෙසම කැතෝඩයටත් අපි ආදේශ කරන්නේ යාගේ සම්මත ඔක්සිහරණය වීම. ඔක්සිහරණය වීමේ විභවය තමයි මෙතනට ආදේශ කරන්නේ. කැතෝඩය ගත්තොත් එහෙම මෙයාගේ සම්මත ඔක්සිහරණ විභවය කියන්නේ ඒගා ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම සිල්ව ප්ලස් සිල්ව වෙනවා. සිල්ව ප්ලස් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන සිල්ව වෙනවා. ඒකනේ මෙයාගේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව නේද? සිල්ව ප්ලස් සිල්ව වීම තමයි මෙයාගේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඒ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවේ විභවය තමයි අපි E කැතෝඩ් කියලා මෙතනට ආදේශ කරන්නේ. තේරුණාද? ඔන්න ඔක තමයි කතන්දරේ. ඉතින් මේ සූත්‍රයට අපි ආදේශ කරන්නේ සම්මත ඔක්සිහරණ විභවයන්. ඒක ඔක්සිකරණය වුණත් ඔක්සිහරණය වුණත් ප්‍රශ්නයක් නෑ. මෙතනට ආදේශ කරන්නේ අපි සම්මත ඔක්සිහරණ විභවයන්. ඒගොල්ලෝ දත්තයක් විදිහට දෙන සම්මත ඔක්සිහරණ විභවයන් තමයි ආදේශ කරන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. දැන් එයා අපෙන් අහන්නේ මේක ඊළඟට මෙයා මේකත් දීලා තියෙනවා. මේක දීලා තියෙනවා 0.8 කියලා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ විභවය කියලා කියන්නේ කැතෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය. මේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ කැතෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය. ඒක එයා දීලා තියෙනවා 0.8 කියලා. එළත මෙයා E නෝට් සෙල් දීලා තියෙනවා 2.46 කියලා. එහෙමනම් අපිට E ඇනෝඩ් එක දැන් හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ සම්මත ඔක්සිහරණ විභවය තමයි මේ E ඇනෝඩ් කියලා කියන්නේ. ඉතින් මේ සූත්‍රයට ආදේශ කරාම අපිට ඒක හොයන්න පුළුවන්. එතකොට අපේ E නෝට් සෙල් වෙන්නේ 2.46 වෝල්ට්ස්. E කැතෝඩ් එක එයා දීලා තියෙනවා 0.8 කියලා. ඍණ E ඇනෝඩ්. E ඇනෝඩ් එක තමයි එයා අහන්නේ. මෙන්න මේ ප්‍රතික්‍රියාවේ සම්මත ඔක්සිහරණ විභවය. ඒක තමයි මේ අපේ E ඇනෝඩ් කියලා කියන්නේ. ඉතින් මේක සුළු කරාට පස්සේ මගේ E ඇනෝඩ් වෙන්නේ ඍණ 1.66. ඒ කියන්නේ වගේ උත්තරය වෙන්නේ 19 වෙනි ප්‍රශ්නෙට පළවෙනි එක.
ඊළඟට 2017 පේපර් එකේ 18 වෙනි ප්‍රශ්නය. එයා වර්ධලා තිනවා නිකල් 2+ නිකල් වෙනවා, කොපර් 2+ කොපර් වෙනවා. අර්ධ කෝෂ වෝල්ට් මීටරයක් මගින් හා ලවණ සේතුවකින් සම්බන්ධ කිරීමෙන් විද්‍යුත් රසායනික කෝෂයක් ගොඩනගා ගන්නා ලදී. සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව හා මෙම අර්ධ කෝෂ දෙක සම්බන්ධ කළ විට වෝල්ට් මීටරයේ ආරම්භක පාඨාංකය වනුයේ. හරි, ඉතින් නිකල් සහ කොපර් සම්බන්ධ කෝෂයක් ගැන තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඉතින් අපි මේ අපිට මේගොල්ලෝ දීලා තියෙනවා ඔයාගේ ඔක්සි හරණ විභවයන් නිකල් සහ කොපර් වල. ඉතින් මම කිව්වා සම්මත ඔක්සි හරණ විභවයන් ඇසුරින් කොහොමද අපි ඇනෝඩය සහ කැතෝඩය හොයාගන්නේ කියලා. වඩාත්ම ධන එක මම මොකක්ද කිව්වේ? ඔයාලට දීලා තියෙන අගයන්ගෙන් වඩාත්ම ධන එක වෙන්නේ කැතෝඩය. ඉතින් ඍණ 0.24යි ධන 3.4යි ගත්තට පස්සේ ධනාගය වෙන්නේ වඩාත්ම මෙයා. මෙයා එතකොට අපේ කැතෝඩය. එතකොට මෙයා අපේ ඇනෝඩය. හරිද? මෙයා කැතෝඩය, මෙයා ඇනෝඩය. ඉතින් හරිම සරලයි. වඩාත්ම ධන එක ඇසුරින් මම කැතෝඩ ඇනෝඩය හොයාගත්තා. ඉතින් කැතෝඩයේදී මොකද්ද වෙන්නේ? යා ඔක්සි හරණය නේද? ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. කැතෝඩයේදී සෑම විටම සිද්ධ වන්නේ ඔක්සි හරණය. ඇනෝඩයේදී යාගේ සිද්ධ වන්නේ ඔක්සි කරණය. ඉතින් ඔය ටික තමයි ඔයාලට ටග් ගාලා ලියා ගන්න පුළුවන් දප්පර දෙකක් තුනක් ඇතුළත කැතෝඩය කවුද ඇනෝඩය කවුද ඒ තුලින් ඔක්සිහරණය ඔක්සිකරණය වෙන්නේ අපි දෙන්නගෙන් කවුද කියලා. එතකොට එයා ඔයාගෙන් අහන්නේ සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ ඇනෝඩය සහ කැතෝඩය සිදුවන ප්‍රතික්‍රියා දෙකේ එකතුව තමයි මෙයා මේ අහන්නේ. ඉතින් අපි මුලින්ම කැතෝඩයේදී ඇනෝඩයේදී සිදුවන ප්‍රතික්‍රියාව ලියාගත්තොත් ඒක ඔක්සිකරණයක්නේ. ඇනෝඩයේ ඔක්සිකරණයක්. ඒ කියන්නේ ඔක්සිකරණ අංකයේ වැඩිවීමක් තමයි ඔයාගේ සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මම කිව්වා ඔයාට ඔක්සිහරණ විභවය සම්මත ඔක්සිහරණ විභවය දිහා බැලුවට පස්සේ අපේ ප්‍රතික්‍රියාවේ ඉන්න ප්‍රභේද දෙක එයා පෙන්නනවා. නිකල් 2+ සහ නිකල්. නිකල් 2+ සහ නිකල් අතර තමයි ඔයාගේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. නිකල් 2+ සහ නිකල් අතර තමයි ඔයාගේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 2යි, මෙයාගේ ඔක්සිකරණ අංකය 0යි. ඉතින් ඔයාගේ සිද්ධ වෙන්න ඕනේ ඔක්සිකරණයක්. ඔක්සිකරණයක් කියලා කියන්නේ ඔක්සිකරණ අංකයේ වැඩිවීමක් තමයි ඔයාගේ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ 0 සිට ධන 2 දක්වා තමයි ඔයාගේ ප්‍රතික්‍රියාව වෙන්නේ. කියන්නේ ඔයාගේ ප්‍රතික්‍රියාව වෙන්නේ නිකල් වල ඉඳලා නිකල් 2+ වෙනවා. තේරෙනවද මම මේ ප්‍රතික්‍රියාව ගත්ත හැටි? ඔයාගේ ඔක්සිහරණ විභවය දිහා බැලුවට පස්සේ ඔයාගේ ප්‍රතික්‍රියාව විසිරෙන ප්‍රභේද දෙක ඔයාලට හොයාගන්න පුළුවන්. නිකල් 2+ සහ නිකල්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඔක්සිකරණ අංකය ලියා ගන්න. ඉතින් ඔක්සිකරණ අංකය වැඩි වෙන්නයි ඕනේ ඔක්සිකරණයක් නම්. එහෙමනම් ඔක්සිකරණ අංකය වැඩි වෙන විදිහට ඔයාගේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. ඒ කියන්නේ නිකල් වල ඉඳලා නිකල් 2+ තමයි වෙන්න ඕනේ. හරිද? එතකොට අපි දැන් මේක ලියා ගත්තා. ඉතින් මේක නෙවෙයි අවසාන ප්‍රතික්‍රියාව. ආරෝපණ තුලිත කරන්න එපා. මෙයාගේ ආරෝපණය ධන 2යි. මෙයාගේ ආරෝපණය 0යි. දෙපැත්තේම ආරෝපණ සමාන වෙන්න ඕනේ. ඉතින් මම ඉලෙක්ට්‍රෝන තමයි භාවිතා කරන්න ඕනේ. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්මනම් හරි. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකක් දානවා කියන්නේ මේ ඍණ දෙකට මේ ධන දෙක කැපිලා යනවා. මේ පැත්තේ ආරෝපණය 0 වෙනවා එතකොට. එතකොට මගේ ආරෝපණය තුලිත වුණා. හරිද? එතකොට මම ඔන්න මගේ ඇනෝඩයේ සිදුවන ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම ලියා ගත්තා. එලෙසම මගේ කැතෝඩයේ ප්‍රතික්‍රියාවත් මම ලියා ගන්නයි හදන්නේ. ඉතින් ඔක්සිහරණයක් තමයි සිද්ධ වෙන්න ඕනේ. එතකොට මගේ ප්‍රභේද දෙක හොයාගන්න මම ඔක්සිහරණ විභවය දිහා බලනවා. සම්මත ඔක්සිහරණ විභවය දිහා බැලුවම මට පේනවා කොපර් 2+ සහ කොපර් තමයි මගේ ප්‍රතික්‍රියාවේ ඉන්න ඕනේ. කොපර් 2+ සහ කොපර් මේ දෙක අතර තමයි මගේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. එතකොට කොපර් 2+ වල ඔක්සිහරණ විභවය ඔක්සිකරණ අංකය ධන 2යි. කොපර් වල ඔක්සිකරණ අංකය 0යි. ඔක්සිහරණයක් තමයි මගේ කැතෝඩයේ සිද්ධ වෙන්න ඕනේ. ඔක්සිහරණයක් නම් ඔක්සිකරණ අංකය අඩු වෙන්න ඕනේ. ධන 2 සිට 0 දක්වා තමයි එහෙනම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. කොපර් 2+ වල ඉඳලා කොපර් දක්වා ගියොත් තමයි මගේ ඔක්සිකරණ අංකය ධන 2 සිට 0 දක්වා අඩු වෙන්නේ. අඩු වෙනවා නම් විතරයි ඔක්සිහරණයක් වෙන්නේ. හරි. දැන් ඊට පස්සේ මම ආරෝපණ තුලිත කරගත්තොත් මේ පැත්තේ ආරෝපණය මගේ ධන 2යි, මේ පැත්තේ ආරෝපණය මගේ 0යි. ඉතින් ඉලෙක්ට්‍රෝන භාවිතා කරලා තමයි මම ආරෝපණ තුලිත කරන්නේ. මේ ධන දෙක කපලා දාන්න මම ඉලෙක්ට්‍රෝන දෙකක් මේ පැත්තට දානවා. එතකොට මොකද වෙන්නේ? මගේ මේ ධන දෙකට ඍණ දෙක කැපිලා ගිහිල්ලා ආරෝපණ තුලිත වීම සිද්ධ වෙනවා. මේක තමයි මගේ ඇනෝඩ ප්‍රතික්‍රියාව, මේක තමයි මගේ කැතෝඩ ප්‍රතික්‍රියාව. හරිද? ඔන්න මම දැන් මේ දෙක ලියාගත්තා. හරි. දැන් මට පුළුවන් සම්මත
සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව ලියා ගන්න. මම මොකද කිව්වේ ඇනෝඩේ ප්‍රතික්‍රියාවයි කැතෝඩේ ප්‍රතික්‍රියාවයි දෙක එකට එකතු කරන්න. එකතු කරන්න කලින් මම කිව්වා තව දෙයක් බලන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2ක් මේ පැත්තේ තියෙනවා. ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඉලෙක්ට්‍රෝන වලට මේ ඉලෙක්ට්‍රෝන ටික කැපිලා යනවා. ඒකින්ද ඔයාලට ප්‍රශ්නයක් නැතුව මේක එකතු කරගන්න පුළුවන්. ඉතින් ඉලෙක්ට්‍රෝන වලට කැපිලා ගියාට පස්සේ මට මෙතන එනවා එතකොට නිකල් ධන copper 2 plus nickel 2 plus ධන copper. මේක තමයි මගේ සම්මත කෝෂ ප්‍රතික්‍රියාව. ඉතින් මගේ උත්තර ටික බැලුවට පස්සේ එහෙම උත්තර තියෙන්නේ. ඉතින් උත්තර වලින් මට පළවෙනි උත්තරයි පස්වෙනි උත්තරයි ඒ ඇතුලෙන් කපලා දාන්න පුළුවන්. හරිද? දැන් මගේ උත්තර තියෙන්නේ 2යි 3යි 4යි මට ඉතුරු වුණා. ඊළඟට යහන්නේ මොකද්ද මේ කෝෂයේ ඇත්තටම E සෙල් එක වගේ කෝෂයේ සම්මත විභවය තමයි මෙයා මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඒකට අපිට සූත්‍රයක් තියෙනවනේ කිසි ප්‍රශ්නයක් නැහැ. සූත්‍රය දාලා කරලා උත්තරේ හොයන්න පුළුවන්. හරි මොකක්ද වගේ සූත්‍රය? කෝෂයක සම්මත විභවය හොයන්නේ E කැතෝඩ් ඍණ E ඇනෝඩ්. මේ තියෙන සම්මත ඔක්සිහරණ විභවයන් නේද? ඉතින් සම්මත ඔක්සිහරණ විභවයන් ඒගොල්ලෝ දීලා තියෙනවා. අපි කැතෝඩයයි ඇනෝඩයක් දන්නවා. කැතෝඩය කියන්නේ මේක. ඒ කියන්නේ මෙයාගේ සම්මත ඔක්සිහරණ විභවය ධන 0.394 වෝල්ට්ස් අඩු කිරීම ඇනෝඩේ ඔක්සිහරණ විභවය ඒගොල්ලෝ දීලා තියෙනවා. ඍණ 0.224යි. ඉතින් මේක සුළු කරාට පස්සේ මට E නෝට් සෙල් වෙන්නේ ධන 0.58යි. ඒ කියන්නේ ඔයාගේ මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ දෙවනි එක. ඊළඟට 2018-27 වන ප්‍රශ්නය. සංතෘප්ත සිල්ව ක්ලෝරයිඩ් ද්‍රාවණයක් හා සිල්ව ක්ලෝරයිඩ් අඩංගු බීකරයක සින්ක් කූරක් සහ සිල්ව කූරක් රූපය දැක්වෙන පරිදි ගිල්වා ලෝහ කූරු දෙක සන්නායකයක් මගින් සම්බන්ධ කළ විගස පහත සඳහන් කුමක් සිදුවේද? හරි. එතකොට මේ ප්‍රශ්නේ අපිට මොකද දීලා තියෙන්නේ? සින්ක් වලයි සිල්ව වලයි සම්මත ඔක්සිහරණ විභවයන්. මේ තියෙන ඔක්සිහරණ ප්‍රතික්‍රියානේ සින්ක් 2 සින්ක් වෙනවා කියන්නේ ඔක්සිහරණයක්. සිල්ව සිල්ව වෙනවා කියන්නේ ඔක්සිහරණයක්. ඒ කියන්නේ මේ දීලා තියෙන්නේ මේගොල්ලන්ගේ සම්මත ඔක්සිහරණ විභවයන්. හරිද? ඉතින් අපි දන්නවා සම්මත ඔක්සිහරණ විභවයන් දුන්නට පස්සේ ඇනෝඩයයි කැතෝඩයයි හොයාගන්නේ කොහොමද කියලා. නේද? කොහොමද අපි ඒක හොයාගන්නේ? වඩාත්ම ධනාගය තියෙන එක කැතෝඩය. නේද? වඩාත්ම ධනාගය තියෙන එක කැතෝඩය. ඉතින් අපිට තියෙනවා ඍණ 0.76යි ධන 0.8යි. ඉතින් වඩාත්ම ධනාගය වෙන්නේ ධන 0.8යි. එතකොට අපි මේක තමයි කැතෝඩය. එහෙනම් මේක තමයි අපේ ඇනෝඩය. හරි නේද? දැන් අපි කැතෝඩය ඇනෝඩය හොයාගත්තා. අපි කැතෝඩය වෙන්නේ සිල්වර්, ඇනෝඩය වෙන්නේ සින්ක්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් කැතෝඩයේදී ඇනෝඩයේදී වෙන ප්‍රතික්‍රියාව මොකක්ද කියලා ලියා ගන්න. කැතෝඩයේදී මොකක්ද වෙන්නේ? ඔක්සි හරණය. ඇනෝඩයේදී මොකක්ද වෙන්නේ? ඔක්සි කරණය. නේද? ඒක වෙනස් වෙන්නේ නැහැ කොහෙදවත්. ඉතින් සිල්ව කියන එක වෙන්නේ ඔක්සි හරණයක්. ඉතින් අපි සිල්ව වල ඔක්සි හරණය සඳහා ප්‍රතික්‍රියාව ලියුවොත් මේ කියන්නේ යගේ ඔක්සිකරණය අඩු වෙන පැත්තට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. එතකොට සිල්ව වල අපේ ප්‍රතික්‍රියාවේ ප්‍රභේද දෙක ඒගොල්ලෝ දීලා තියෙනවා. සිල්ව ප්ලස් වල ඔක්සිකරණාංකය ධන 1යි. සිල්ව වල ඔක්සිකරණාංකය 0යි. ඒක ඔක්සිහරණයක් නම් ඔක්සිකරණාංකයේ අඩු වෙන දිශාවට තමයි අපේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ සිල්ව ප්ලස් වල ඉඳලා සිල්ව වලට ධන 1 සිට 0 දක්වා තමයි අපේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපේ සිල්ව වල ප්‍රතික්‍රියාව වෙන්නේ එහෙම නැත්නම් වගේ කැතෝඩයේදී සිදුවන ප්‍රතික්‍රියාව වෙන්නේ සිල්ව ප්ලස් සිල්ව වෙන එක. ඉතින් මේකේ ආරෝපණ තුලනය කිරීම සඳහා මම මෙතනට ඉලෙක්ට්‍රෝනයක් දානවා. එතකොට මේ ධන ආරෝපණයට මේ ඍණ එක කැපිලා ගිහිල්ලා දෙපැත්තේම ආරෝපණය බිඳුව වෙනවා. එතකොට මගේ කැතෝඩයේදී සිදුවන ප්‍රතික්‍රියාව මේක. එලෙසම ඇනෝඩයේ ප්‍රතික්‍රියාව මම ලියාගත්තොත් එහෙම ඇනෝඩයේදී මොකද වාගේ සිද්ධ වෙන්නේ? ඔක්සිකරණයක්. ඒ කියන්නේ ඔක්සිකරණාංකය වැඩි වෙන්නයි ඕනේ. අපේ ප්‍රභේද දෙක ඒගොල්ලෝ දීලා තියෙනවා සින්ක් 2+ සහ සින්ක් නේද? සින්ක් 2+ වල ඔක්සිකරණාංකය ධන 2යි. සින්ක් වල ඔක්සිකරණාංකය 0යි. එතකොට මම කිව්වේ මොකද්ද? ඔක්සිකරණාංකය වැඩි වෙන්නනේ ඕනේ. ඔක්සිකරණාංකය වැඩි වෙන්න නම් සින්ක් වල සිට සින්ක් 2+ දක්වා තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. 0 සිට ධන 2 දක්වා තමයි අපේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. ඉතින් එහෙනම් වාගේ ඇනෝඩයේදී සිදුවන ප්‍රතික්‍රියාව සින්ක්
සිංක් 2+ වෙනවා. නේද? ආරෝපණ තුලනය කිරීම සඳහා මෙතනට 2 ඉලෙක්ට්‍රෝන එනවා. හරිද? එතකොට මේක අපේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව, මේක අපේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මේ දෙක තමයි අපේ කෝෂයේ ඇත්තටම සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මේ විදිහට බැටරි එක සෙට් කරාට පස්සේ ඒක බාහිර පරිපථයක් ඔස්සේ සම්බන්ධ කරනවලු. එතකොට තමයි අපේ බැටරිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඉතින් මොකද්ද වෙන්නේ? සිංක් වල ඇනෝඩයේදී මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ තියෙන සිංක් ඝනය, ඒ කියන්නේ අපි මේ ඝන සිල්ව සිංක් කූර, ඒ සිංක් කූර සිංක් 2+ වෙනවා. සිංක් 2+ නම් ඒක ජලීය ද්‍රාවණයට යන්න ඕනේ. නේද? මෙන්න මේ ඝන සිංක් 2+ වෙමින් ජලීය ද්‍රාවණයට පනිනවා. ඒත් එක්කම ඉලෙක්ට්‍රෝන දෙකක් මුදා හරිනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටිකට මොකද වෙන්නේ? අර කලින් වගේම මෙන්න මේ බාහිර පරිපථය ඔස්සේ අපේ කැතෝඩයේ දෙසට ගමන් කරනවා. එතකොට කැතෝඩයේදී සිදුවන ප්‍රතික්‍රියාව මොකද්ද? සිල්වර් ප්ලස් ඉලෙක්ට්‍රෝන ගන්නවා. එතකොට මේ සිල්වර් ප්ලස් තියෙන්නේ කොහෙද? අපේ ද්‍රාවණයේ. මේක අයනයක්නේ. අයනයක් නම් ඒක ඝනේ නෙමෙයි තියෙන්නේ ද්‍රාවණයේ. ද්‍රාවණයේ තියෙනවනේ මේ සිල්වර් ප්ලස්. මෙන්න මේ සිල්වර් ප්ලස් මේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන අපේ මේ කැතෝඩයේ වටේ තැම්පත් වෙනවා ඝන සිල්වර් විදිහට. හරිද? ඕක තමයි අපේ මේ ප්‍රතික්‍රියාව දැන් සිද්ධ වෙන්නේ සාමාන්‍ය විදිහට. ඔන්න ඔය ටික තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව ඔයාලට මේකේ තව පොයින්ට් එකක් ඒගොල්ලෝ දීලා තිනවා. මෙතන ඝන සිල්වර් ක්ලෝරයිඩ් තියෙනවා. හරිද? මෙන්න මේ ඝන සිල්වර් ක්ලෝරයිඩ් වලින් තමයි මේ ද්‍රාවණයට සිල්වර් ප්ලස්යි ක්ලෝරයිඩ් මයිනස්යි ලැබෙන්නේ. ඉතින් ඔය සමතුලිතතාවය ගැන කතා කරනවානේ. KSP වැලියු එකක් නේද? KSP අගයක් යම්කිසි ඝනයකට තියෙන්නේ ඒක සුළු වශයෙන් ද්‍රාවණය වෙන හින්දා. ඉතින් මෙතනත් ඒ ලෙසම තමයි සිල්වර් ක්ලෝරයිඩ් සුළු වශයෙන් ද්‍රාවණය වෙන හින්දා තමයි මෙතන ඝනය ටිකක් ඉතුරු වෙලා ටිකක් ද්‍රාවණයට දී වෙලා තියෙන්නේ. හරිද? එතකොට අපේ ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? මෙන්න මේ සිල්වර් ක්ලෝරයිඩ් වලින් දෙන සිල්වර් ප්ලස් තමයි අපේ මේ කැතෝඩයේදී ඔක්සිහරණය වෙලා සිල්වර් බවට පත් වෙලා අපේ කැතෝඩයේ වටේ තැම්පත් වෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? ඔයාගේ ද්‍රාවණයේ තියෙන සිල්වර් ප්ලස් ටික ටික අඩු වෙනවා. ඉතින් ඔයා දන්නවා හැමතිස්සෙම KSP එකක් නියතව තබා ගැනීම සඳහා ලේ චටලයේ මූලධර්මයේ භාවිතයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් ඔයාගේ KSP යගේ ගත්තොත් එimhe අපි KSP සඳහා ප්‍රකාශනයක් ලියුවොත් එimhe මේ සිල්වර් ක්ලෝරයිඩ් වල අපි දන්නවා ඒක ලියන්නේ සිල්වර් ප්ලස් ක්ලෝරයිඩ් මයිනස් නේද? අපේ ප්‍රතික්‍රියාව ඇත්තටම ලියුවොත් සිල්වර් ක්ලෝරයිඩ් ඝනය සිල්වර් ප්ලස් උයි ක්ලෝරයිඩ් මයිනස් විදිහට නේ තියෙන්නේ. දැන් මේක සමීකරණයක් විදිහට ලියුවොත් ඉතින් මේකට KSP යගයක් ලියුවොත් එහෙම මගේ ප්‍රතිඵල හැදෙන අයන ටික තමයි මගේ KSP ප්‍රකාශනයට මම දාන්නේ. ඝන ඇතුළත් කරන්නේ නැහැ. එතකොට මගේ KSP ප්‍රකාශනය වෙන්නේ සිල්වර් ප්ලස් වල සාන්ද්‍රණීය වාරයක් ක්ලෝරයිඩ් මයිනස් වල සාන්ද්‍රණය. ඉතින් මම මොකද්ද කිව්වේ? අපේ බැටරිය සම්බන්ධ කරාට පස්සේ ඔයාගේ ද්‍රාවණයේ තියෙන සිල්වර් ප්ලස් සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ සිල්වර් ප්ලස් සාන්ද්‍රණය අඩු වෙනවා නේද? ඉතින් ඔයා දන්නවා KSP යගේ නියතව තබා ගැනීමට අනිවාර්යයෙන්ම KSP යගේ නියත වෙන්න එපයි. මේක KSP යගේ වෙනස් කරන්න නම් උෂ්ණත්වය වෙනස් කරන්න ඕනේ. ඉතින් උෂ්ණත්වය වෙනස් කිරීමක් සිද්ධ කළා නැත්නම් KSP යගේ අනිවාර්යයෙන්ම නියතව තබා ගත යුතුයි. ඉතින් KSP යගේ නියතව තබා ගැනීමට මේකේ සිල්වර් ප්ලස් සාන්ද්‍රණය අඩු වෙනකොට මොකද වෙන්නේ? සිල්වර් ප්ලස් සාන්ද්‍රණය අපේ මේ ප්‍රතික්‍රියාවේ අඩු වෙනකොට ඒක වැඩි කරන්න එපා. ඒක වැඩි කරොත් තමයි මේක නියතව තබා ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? සිල්වර් ක්ලෝරයිඩ් තව දිය වෙමින් අපේ ද්‍රාවණයට සිල්වර් ප්ලස් අපේනවා. ඉතින් ලේ චටලී මූලධර්මය භාවිතා කළා තමයි මම එහෙම කියන්නේ. නේද? ඔයා දන්නවනේ. ඔයගේ KSP යගේ නියතව තබා ගැනීමට සිල්වර් ප්ලස් සාන්ද්‍රණය වැඩි විය යුතුයි. සිල්වර් ප්ලස් සාන්ද්‍රණය වැඩි කිරීම සඳහා සිල්වර් ක්ලෝරයිඩ් දිය වෙමින් අපේ ද්‍රාවණයට ලබා දෙනවා. ඉතින් මේ කෝෂයේ සිදුවන සම්පූර්ණ කතාව ඕක තමයි. සින්ක් මගින් ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා ඔක්සිකරණය වෙමින් ඒ ඉලෙක්ට්‍රෝන ද්‍රාවණයේ තියෙන සිල්වර් ප්ලස් අරගෙන ඔක්සිහරණය වෙමින් අපේ කැතෝඩයේ තැම්පත් වෙනවා. එලෙසම අඩුවන සිල්වර් ප්ලස් ටික පිරවීම සඳහා සිල්වර් ක්ලෝරයිඩ් දිය වෙමින් ද්‍රාවණයට ලබා දෙනවා. ඔන්න ඕක තමයි සම්පූර්ණ කතන්දරේ. ඉතින් අපේ උත්තර ටික දිහා බලමු. මේ විදිහට කියලා තියෙන්නේ මොන උත්තරේද කියලා. මුලින් මෙයා කියනවා සින්ක් දිය වේ. ඔව් අනිවාර්යයෙන්ම සින්ක් දිය වෙන එක නෙවෙන්නේ. සින්ක් ඔක්සිකරණය වෙමින් සින්ක් 2+ වෙමින් ද්‍රාවණයට පයනවා. එතකොට අපේ සින්ක් කූර දිය වෙනවා. නේද? ඉතින් එහෙම උත්තර තියෙන්නේ 1 2 3 විතරයි. ඒකින්ද අපිට ඒ තුන විශ්ලේෂණය කරලා උත්තරේ ගන්න පුළුවන්. දෙවැනියට කියන්නේ සිල්වර් ගැන. මොකක්ද කියන්නේ? සිල්වර් තැම්පත් වේ. පළවෙනි එකේම සිල්වර් තැම්පත් වේ. ඔව් සිල්වර් තැම්පත් වෙන එක තමයි වෙන්නේ. ඒක ඔක්සි කියන්නේ ද්‍රාවණයේ තියෙන සිල්වර් ප්ලස් ටික අරගෙන එයා ඔක්සිහරණය වෙමින් සිල්වර් තැම්පත් වෙනවා අපේ කැතෝඩයේ.
ඒක හින්දා අපි පළවෙනි උත්තරේ විතරක් ඉතුරු වුණා දැන්. ඊට පස්සේ සිල්වර් ක්ලෝරයිඩ් තියවේ. ඔව් ඉතින් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ අපේ KSP යගේ නියතව තබා ගැනීම සඳහා. ඒකින්ද ඔයාගේ 27 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ පළවෙනි එක. ඊළඟට 2019 15 වන ප්‍රශ්නය. මොකක්ද ප්‍රශ්නය? ඔයගලන්ට දීලා තියෙනවා කෝෂයක් අංකණය කරලා එන්නේ කෝෂයේ සම්මත විද්‍යුත් ගාමක බලය 2.27 වෝල්ට්ස් වේ. ඊට පස්සේ දීලා තියෙනවා BR2 BR- වල සම්මත ඔක්සිහරණ විභවය 1.09යි වේ. එතකොට අහන්නේ Mn2 Mn වීමේ සම්මත ඔක්සිහරණ විභවය. ඉතින් මේක ටිකක් ලේසි ප්‍රශ්නයක් ඇත්තටම. අපි ඉගෙන ගත්ත කරුණු වලින් අපිට මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. අපි බලමු කොහොමද කරන්න කියලා. හරි. මම මොකද ඉතින් කෝෂාංකණයක් සම්බන්ධයෙන් ඔයගලන්ට කිව්වේ ඉරි දෙකක් තියෙන තැනින් ඔයාගේ කෝෂය දෙකට බෙදෙනවා. ඒකෙන් වම් පසින් ඔයාට දෙන්නේ මොකද්ද? ඇනෝඩය. ඒකේ දකුණු පසින් ඔයාට දෙන්නේ මොකද්ද? කැතෝඩය. ඕකනේ සරලවම කියන්න තියෙන්නේ වම් පසින් ඇනෝඩයත් දකුණු පසින් කැතෝඩයත් ලබා දෙනවා. හරි. එතකොට මේ ප්‍රශ්නේ තම ඔයාට මොකක්ද දීලා තියෙන්නේ? මේක සම්පූර්ණ කෝෂයේ මේ සම්පූර්ණ කෝෂයේ විද්‍යුත් ගාමක බලය. ඉතින් අපි දන්නවා සම්පූර්ණ කෝෂයේ විද්‍යුත් ගාමක බලය ලබා දෙන්න අපිට සූත්‍රයක් තියෙනවා E0 cell. මේ E0 cell එහෙම නැත්නම් අපේ කෝෂයේ විද්‍යුත් ගාමක බලය තමයි එයා දීලා තියෙන්නේ. ඒක සමානයි E cathode කැතෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය ඍණ ඇනෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය. මේකනේ අපේ සූත්‍රය. ඉතින් අපෙන් අහන්නේ මොකද්ද? Mn2 Mn වීමේ සම්මත ඔක්සිහරණ විභවය. ඒ කියන්නේ අපේ ඇනෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය තමයි අහන්නේ. ඒ කියන්නේ මේ ඇනෝඩයේ සම්මත ඔක්සිහරණ විභවය කියන්නේ EA. මේ සමීකරණයේ EA නේද? මම කියවනේ අපේ ප්‍රතික්‍රියාවේ ඔක්සිකරණ ඔක්සිහරණ කුමක් සිදුවත් අපි මේ සූත්‍රයට ආදේශ කරන්නේ දෙදෙනාගේම සම්මත ඔක්සිහරණ විභවයන්. ඉතින් අපෙන් අහන්නේ Mn2 කියන ප්‍රතික්‍රියාවේ සම්මත ඔක්සිහරණ විභවය. ඒ කියන්නේ අපේ EA. එතකොට අපිට මේක දීලා තියෙනවා. එලෙසම කැතෝඩයේත් සම්මත ඔක්සිහරණ විභවය දීලා තියෙනවා. ඉතින් මේකට නිකන් ආදේශ කරලා උත්තරය ගන්න තියෙන්නේ. ඉතින් අපි හොයමු 2.27 වෝල්ට්ස්. එලෙස මෙයා කැතෝඩයේ ඔක්සිහරණ විභවය දීලා තියෙනවා. ඒ කියන්නේ BR2 BR- වල සම්මත ඔක්සිහරණ විභවය ඒක කියන්නේ 1.09යි. ඍණ අපි අහන්නේ මෙන්න මේ EA. ඉතින් මේක සුළු කළාට පස්සේ EA වෙන්නේ ඍණ 1.18 වෝල්ට්ස්. ඒ කියන්නේ අපේ Mn2 Mn වල සම්මත ඔක්සිහරණ විභවය වෙන්නේ ඍණ 1.18යි. ඉතින් අපේ උත්තරේ වෙන්නේ ඒක හින්දා 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ දෙවෙනි එක.